ලක්විරෝ දායකත්ව ධර්මදේශනය නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 108 වෑබඩපාර මීගමුව පදිංචි පින්වත් එල්.ඩී.එල්. ප්‍රේමරතා පින්බර මාතා විසින් ප්‍රධාන අරමුණ බවට පත්වලා තියෙන මේ ගෞතම බුදු සසුනේ මුදුන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන උතුම් අදහසත් විශේෂයෙන්ම විදේශගත වීමට බලාපොරොත්තු වී සිටින එන් චන්දිම හෂාන් පින්බර පුතුට ශ්‍රීනාත් පුතුට ඉතා ඉක්මනින් ඒ රැකියා කටයුතු සාර්ථක වේවා. තුනුරුවනේ සඳහා අනන්ත ආශිර්වාදයේ සැලසේවා. දිව්‍යංගි දැහැමි රැකවරණි සැලසේවා කියන උදාර අදහසින් තමයි මේ පින්වත් පිරිස උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වත්නි, අපට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ගෙවිල යද්දී වියකිල යද්දී අපට තියෙන රැකවරණය තමයි පින්වත්නි. මොකද ජරාව කියන එක මේ ලෝකයේ පින්වත්නි ස්වභාවයක්. ඒ වගේම ලෙඩවීම කියන එකත් මේ ලෝකයේ පින්වත්නි ස්වභාවයක්. මරණය ජීවිතයට මුණගැහෙනව කියන එක මේ ලෝකයේ ආර්ය සත්‍යයක් විදියටයි බුදුවරු දැක්කේ. ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිදුවෙනවා කියන එක බුදුවරු දකින්නේ ආර්ය සත්‍යයක් විදියට. අප්‍රිය දේවල් සමග උපන් සත්‍යයට එකතු වෙන සිදුවෙනවා කියන එක පින්වත්නි බුදුවරු දැක්කේ මේක ලෝක සියලු සත්‍යයට ආර්ය සත්‍යයක් විදියට. දුකක් ඒක ආර්ය සත්‍යයක්. එක පැත්තකින් ඒක දුකක් ආර්ය සත්‍යයක්. එතකොට දුක තමයි ආර්ය සත්‍යය. ඒතර ප්‍රිය දේවල් වලින් වෙන්වීම දුකක්. ඒක ලෝකයේ ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක් කියන්නේ පින්වත්නි එක්කෙනෙකුට පමණක් සීමා වෙන කාරණාවක් නෙමෙයි. මේ ලෝකයේ දිව්‍ය ලෝකයේ දිව්‍යයන්ට, මනුලෝ මිනිසුන්ට, බ්‍රහ්ම ලෝකයේ බඹුන්ට, සතර පායින සියලු සත්‍යයන්ටම එක නොලබා ඉන්න බෑ. ප්‍රිය දේවල් වලින් වෙන් වෙනවා කෙනෙක් නොලබා ඉන්න බෑ. අප්‍රිය ස්වභාවයන් එක්ක එකතු වෙනම සිදු වෙනවා කෙනෙක් නොලබා ඉන්න බෑ. එවන් දුක්ඛිත සසරක් අපි උරුම කරගන්න නිසායි ඒ දුක හදලා දෙන සසරෙන් ඈතර කරන මාවතක් බුදුවරු හොයන්න පාරමී බලයක් පුරන්නේ පින්වත්නි. එහෙම සසරක් නැත්නම් සම්බුදු බවට පත් වෙන්න ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන්න සම්බුද්ධත්වයට පත් වෙන පාරමී ගුණ පුරන්න මේ සසරට එකතු වෙන්නේ නැහැ පින්වත්නි. ඒ මහා කාරුණිකයන් වහන්සේ ඒ පාරමී බලයන් පුරන්න උතුම් අධිෂ්ඨානයෙන් මේ සසරට වැටෙන්නේ. මේ දෙව් මිනිස් ලෝකයා ගැට ගැහිලා තියෙන
මේ ආරි සත්‍යයක් විදියට තියෙන මේ දුකට නැවත 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 මේ සත්‍යය සම්බන්ධ වෙන නිසා, එකතු වෙන නිසා පින්වත්නි. ඉතින් මේ දුකට මේ සත්‍යය නැවත 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 කොටු කරලා දෙන්නේ බාහිර ලෝකයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපේ සිත් තුළම මේ හේතුව පවතින්නේ. පළවෙනි හේතුව තමයි මෙන්න මේ දුක ආර්ය සත්‍යයක් කියලා අපේ මනසේ ඒ අවබෝධයක් විදියට ඒ ස්වභාවය උපදින්න බෑ පින්වත්නි. උපදින්නේ ලේසියෙන් ඒක. ඒකත් එක්කම අපේ සිත තුළ තියෙනවා තව ස්වභාවයක්, තෘෂ්ණාව කියලා. හරිම සියුම් මේක. මේ අවිද්‍යාව කියන අඳුර තුළ ගිලිලා ඉන්න සත්‍යයාගේ චිත්තසංතානයේ හැමතිස්සෙම තෘෂ්ණාව නැමැති ඒ බන්ධනයෙන් ගැට ගැහි පවතින නිසා මේ සත්‍යය සසරට නැවත 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 ගෙනියනවා පින්වත්නි. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ මෙන්න මේ කාරණේ ඒ භාග සර්වඥයන් වහන්සේගේ උතුම් අවබෝධය සාදුකාර දීලා පිළිගන්න මනසක් හදන්න මහන්සි ගන්නට. මේක සත්‍යයක්මයි. මේ ඉපදුණු සත්‍යයට මේ දුක මුණ ගැහෙනවා කියලා සියල්ල දන්නා, සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඒක සත්‍යයක්මයි. ඒක සත්‍යයක්මයි. අනේ භාග්‍යතුන් වහන්සේ වදාළේ දුකින් ඈතර වෙන්න මම මාවත විවර කරගන්න ඕන ගුණයක් පුරා ගන්න ඕන කියලා හදවතින් මේ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය අවබෝධ කරන උදාර අදහසින් ගුණ පුරන්ට අද ඔබට කියලා දෙන අන්නේ වගේ පිරිය යුතු උදාර ගුණයක් ගැන. මේක තියෙන පින්වත්නි ධම්මික සූත්‍රයේ තියෙන්නේ. ඒ දවස්වල අපගේ සර්වඥයන් වහන්සේ පින්වත්නි රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කළා. ඒ දවස්වල පින්වත්නි ධම්මික කියන ස්වාමීන් වහන්සේ ජාති භූමියට අයත් ආවාස තිබුණ පින්වත්නි. ජාති භූමිය කියන ගමේ පින්වත්නි සංඝයාට වැඩහින්න විහෙර විහාර 7ක් තිබුණා. ඉතින් මේ ධම්මික තෙරුන් වහන්සේ මේ ජාති භූමියේ මේ ආවාස 7 කලින් කලට මාරු වෙවි වැඩ වාසය කළා පින්වත්නි. එතකොට ධම්මික තෙරුන් වහන්සේගේ පොඩි අගුණයක් තිබුණා. මොකද්ද? ඒ ආවාසයට ගියාට පස්සේ ආගන්තුකෝ යම් භික්ෂුන් වහන්සේ නමක් වැඩියොත් මොනවා හරි කරුණක් අල්ලගෙන නිඳා කරනවා. ආක්‍රෝෂ කරනවා. පරිභව කරනවා. ඒ අය වෙහෙසටපත් කරනවා. වෙහෙසටපත් මුඛය නැමැති ආයුධයෙන් හැමතිස්සෙම පාර දෙනවා. වචනයෙන් හැමතිස්සෙම නුරුස්නාදේම කියනවා. ඉතින් අර ආගන්තුක භික්ෂුන් වහන්සේලාත් හරියට පීඩාවට පත් වෙනවා. පීඩාවට පත් වෙලා පොඩි කාලයක් ඉඳලා පින්වත්නි ආවාසය අතහැරලා දාලා යනවා. ඒතර ජාති භූමි වාසී උපාසකරු කල්පනා කළා මේ ආගන්තුක අනේ භික්ෂුන් වහන්සේලා මෙච්චර අපි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්බස්ස බේත් පිරිකර වලින් මෙච්චර අනේ උපස්ථාන කරද්දි අනේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩ සිටින්නේ නෑනෙම. යනවනෙම. අතාරිනවනේ මේ ආවාසය. මේකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා. එතකොට පින්වත්නි උපාසකවරුන්ට මේ ඔන්න ආරංචි වුණා. ඊට පස්සේ කල්පනා කරගත්ත එහෙනම් අපි මේ ධම්මික තෙරුන් වහන්සේ අපි ආවාසයෙන් බැහැර කරමු. ඊට පස්සේ උපාසකවරු ගිහිල්ලා පින්වත්නි ධම්මික තෙරුන් ආවාසයෙන් බැහැර කළා. උන් බලන්න එතකොට බලන්න අපේ අගුණේ මොකද්ද? කිපෙන ගතිය. පොඩි දේ ඇත්තන් ඇති කිපෙනවා. කිපිලා නිඳා කරනවා, අපහාස කරනවා, මොනවා හරි ආරවුල් හදා ගන්නවා. එතකොට ඒව කරද්දි මොකද වෙන්නේ? අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි මිනිස්සු අතරත් අපි අපකීර්තියටපත් වෙනවා. ගෙදර කෙනෙක් එහෙම කරනවා නම් ගෙදර අය අතර ඒකින අපකීර්තියටපත් වෙනවා. කාර්යාලයක ආයතනයක කෙනෙක් එහෙමනම් ඒ ආයතන සියලු දෙනා මෙයා ගැන ඉන්නේ අප්‍රසාදයෙන්. ගෙයින් කිව්වා
ධම්මික තෙරුන් මේ ආවාසෙන් වඩින්න කිව්වා. සිටීමේ වැඩක් නැහැ කිව්වා. ස්වාමීන් වහන්සේ එතනින් පිටත් වුණා. අනිත් එකට ගිහිල්ලා දැන් පාඩමක් ඉගෙන ගන්න නැහැ පින්වත්නි. එතනත් ගිහිල්ලා අර පරණ පුරුද්දම ක්‍රියාත්මක කරනවා. එතනනුත් අයින් කළා. මේ විදිහට පින්වත්නි ජාති භූමි වාසී උපාසකරු කල්පනා කළා මේ යන්න තැන ප්‍රශ්න. ඊට පස්සේ අන්තිමට ධම්මික තෙරුන්ට කිව්වා ගිහිල්ලා ඔබ මේ සප්ත ආවාසයෙන්ම බැහැර කරනවා කිව්වා. ආවාස 7ෙම බැහැර කරනවා. ආයෙ මේ ආවාස 7ට ඉන්න බෑ කියලා. ඊට පස්සේ ධම්මික තෙරුන්ට අදහස තුන දැන් මම මේ සප්ත ආවාසයෙන්ම බැහැර කළා මේ උපාසකවරු. අනේ මම කොහෙද යන්නේ යන්න අසරණ වුණා. අසරණ වෙච්ච ගම මතක් වුණා බුදුරජාණන් වහන්සේ. අපිට වගේමයි පින්වත් මේ කාලේ සමහර අයට. අසරණ වෙච්ච ගම මතක් වෙනවා භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියේක්ද එහෙනම් මං එතනට යනවා කියලා ගියා. පාසියුරු අරගෙන රජගහ නුවර බලා පිටත් වුණා. රජගහ නුවරට පැමිණලා ගිජ්ජකූට පර්වතයේ සර්වඥයන් වහන්සේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ සකසා වන්දනා කොට එකත් පසක හිඳගත්තා. හිඳගෙන කියනවා ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඔක්කොම අහලා අහනවා බ්‍රාහ්මණ ධම්මිකන ඔබ කොහෙන්ද මේ එන්නේ? අනේ ස්වාමීනි මම ජාති භූමි වාසී උපාසකවරු විසින් ජාති භූමියේ හැම සප්තාවාසයෙන් අනේ නිරපුවා කියලා කිව්වා. අනේ කමක් නැහැ බ්‍රාහ්මණ ධම්මිකේනේ. මේ බ්‍රාහ්මණෙක් අනිත් එක. ධම්මිකින ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණෙක්. පියලම කුලේ. මේ කුලමාන නිසාත් මේක එනවා සප්පින්වත්නි. ධනමාන නිසා එනවා බලය ටිකක් වැඩි වුණාම මේක එනවා. හැම කෙනාම යටත් කරලා තියාගන්න හිතනවා නිකන්. මොනවා හරි මදයකින් මත් වුණාට පස්සේ. බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. ධම්මික සාන්තර මුකුත් කිව්වේ නැහැ. මෙන්න ප්‍රශ්නයක් විසඳන ලස්සන ක්‍රමයක් පින්වත්නි. හරි ආශ්චර්යයි. කම් නැහැ බ්‍රාහ්මණ ධම්මිකේනි. කිම? එහි විසීමෙන් ඔබට කවර ඵලයක්ද? බලන්න කොච්චර ආශ්චර්යද කියලා. දැන් ඒ කාරණේ අරගෙන ධම්මික සාන්තර එක පාට අවවාද කරන්න ගියේ නැහැ. දුස් කියන්න ගියේ නැහැ. ඒ අරායට බයින්න ගියෙත් නැහැ. කිව්ව කවර ඵලයක්ද එතන ඉඳලා? ඔබ යම් මේකින් ඔබේ ආවාසයෙන් නිරපත් නම් ඒ විහෙරින් නිරපන් ලද ඔබ දැන් මංගාවට ආවනේ. හිත සැනසුවා. මම බලන්න ප්‍රශ්නයක් ඕනම වැරද්දක් කළාට පස්සේ පින්වත්නි හරි ලස්සන ක්‍රමයක් මේ කෙනෙක් හදන්න. බ්‍රාහ්මණ ධම්මිකේනේ මේක පෙර සිදු වෙච්ච කාරණාවක්. මුහුදු ගමන් යන වෙලෙන්දෝ ඊතර දකිනා කුරුල්ලෙක්ගෙන නැවි මුහුද මැදට යනවා කියන කුරුල්ලෙකුත් අරගෙන. ඒ කාලේ එහෙම තමයි තියෙන්නේ. මොකද මේ අද වගේ තාක්ෂණය දියුණු නැහැ නේ පින්වත්නි. ඔහු පරතරයක් නොදක ඊට පස්සේ දැන් ඔන්න හාත්පස මුහුද මැද හරියට ගියාට පස්සේ පින්වත්නි හාත්පස ගොඩබිම් පේන්නේ. ඒතර මොකද වෙන්නේ? කුරුල්ල මුදා හරිනවා. කොයි හරියද ගොඩබිමක් තියෙන්නේ කියලා. එතකොට කුරුල්ලට ගොඩබිමක් පේනවනම් මොකද වෙන්නේ? කුරුල්ලා පෙරදිගට යන්නේ කියනවා, බටහිරට යනවා කියනවා, උතුරු දෙසට යනවා කියනවා, දකුණු දෙසට යනවා කියනවා. උඩු අතට අනු දිශාවලට යනවා කියනවා. ඊතරක් දකිනනම් ඊතර පැත්තට ආන්න පියාඹිනවා කියනවා. ඊතර මොකද වෙන්නේ? නැව ගමන් කරන්නේ. ඒ පැත්තට හදන්න ඕන මේ පැත්තේ දූපතක් තියෙනවා. ඉතින් හාත්පස ඊතරක් නොදකින්නේ නම් නැවත කොහෙද මොකද වෙන්නේ? හැරිලා එනවා කියනවා කුරුල්ලා. නැවට ඒ වගේම තමයි කියන බ්‍රාහ්මණ ධම්මිකේනේ ඔබත් සප්තාවාසයෙන් නිරපල දැම්මා. ඔබ දැන් මංගාවට ආවා. බ්‍රාහ්මණ ධම්මිකේනේ එහෙම කියලා හිත සනසලා ලස්සන කතාවක් දැන් බ්‍රාහ්මණ ධම්මිකයන්ගේ අඩුපාඩුව ගැන දැන් ඒකට අවවාදයක් දෙන්න ඉපායේ. හරි ආශ්චර්යයි. කියන බ්‍රාහ්මණ ධම්මිකේනේ මේක පෙර සිදු වෙච්ච එක. දැන් මේ අඩුපාඩු හදාගන්න තමයි දැන් මේ අවවාදේ පටන් ගන්න. මේක පෙර සිදුවෙච්ච ඇත්ත සිද්ධියක්. කෝරව්වේර කියලා රජ කෙනෙක් ඉඳලා තියෙන පින්වත්නි. මේ කෝරව්වේ රජතුමාට සුප්පතිට්ඨ කියලා ශාඛා 5ක් ඇති සිහිල් සෙවණ ඇති මනරම් මහා නුගරුකක් තිබුණා කියලා. මේකනේ අපේ හිතන අතිශෝක්ති කතාවක් කියලා. නමුත් මේක පිරිසිදු බුද්ධ දේශනාවෙම තියෙන සත්‍යම සිදුවීමක්. බ්‍රාහ්මණ ධම්මිකේනි
සුප්පතිට්ට නුගරුක් රාජයාගේ අතුපතර 12 යොදුනක් විසිරී තිබුණේ කියන. හරි පුදුමයි පින්වත්නි, අතු 5යි තිබුණේ ගහටම. හැබැයි යොදුන් 12ක් පුරාවට විහිදලා තියෙනවා. යොදුන් 12ක්. ඒකේ මුල් ගත්තොත් එහෙම යොදුන් 5ක්. යොදුන් 5ක්. නුග කියන ගහ පින්වත්නි හරි පුදුමයි. ඔබට හිතේ මේ කොහොමද ගහක් යොදුන් 5ක් තියෙන්නේ කියලා. නුග කියන ගහ හරි විශේෂයි පින්වත්නි. ඒ නුග ගහේ අත්තෙන් එනවා මුල්. ඒ මුල් පහලට ගියාට පස්සේ ඒකත් කඳක් විදියටම මුලත් හදිසියෙන් බිමට ඒ මුල සම්බන්ධ වුණොත් ඒක කඳක් විදියටම හැදෙනවා පින්වත්නි. ඒතර ඒක කඳක් වෙලා ඒ කඳ විසින් අර අත්ත දරා ගන්නවා. එහෙමයි සාමාන්‍යයෙන් මහා නුග වෘක්ෂ හැදෙන්නේ. මහා නුග වෘක්ෂ. ඉතින් කියනවා මේ සුප්පතිට්ට නිග්‍රෝධ රාජයාගේ සුවිසල් ගෙඩි, විශාල ගෙඩි කියනවා පින්වත්නි. හරි පුදුම සහල් නැලියක් බත් පිසින තලියක් වගේ කියනවා. සහල් නැලියක් බත් පිසින තලියක් වගේ තරම් විශාල ගෙඩි. දොස් රහිත දඬුවැල් බෑ මීයක ඇති රසවත් බව ඒ රුක් ඵලයේ තිබුණා කියනවා. එච්චර ප්‍රණීතයි. බ්‍රාහ්මණ ධම්මිකයන් සුප්පතිට්ට නිග්‍රෝධ රජුගේ එක් කදක් කියන එක අත්තක ගෙඩි ඵල අන්තපුර ස්ත්‍රීන් රජු අනුභව කරනවා කියනවා. රජතුමා එහෙම වෙන් කළ තිබිලා තියෙනවා. එක අත්තක ඵලදාව බලසෙන් අනුභව කරනවා කියනවා. තවක් අත්තක ඵලදාව ජනපද වාසීන්ට වෙන් කළ දෙවන කියනවා. එක අත්තක මේ ඵලදාව ශ්‍රමණ බ්‍රාහ්මණුන්ට වෙන් කළා කියනවා. තවත් අත්තක ඵලදාව මුගල ප්‍රක්ෂීන් උදෙසා වෙන් කළා කියන පුදුම ලස්සන ධාර්මික පාලනය. බ්‍රාහ්මණ ධම්මිකයන් සුප්පතිට්ට නිග්‍රෝධ රාජයා ගෙඩි කිසිවෙක් නොරකී කියන රකින්න ඕනේ ඔක්කොටම දීලානේ තියෙන පින්වත්. හරි පුදුමයි. සත්තු සිව්පාව පවා Tamanට වෙන් කරපෙකින් ඇරෙන්නට බාහිරකින් කන්න බලන්න මේ ධර්මයක් විසින් රකින්න ආකාරය. ධර්මයක් විසින් රකින්න හැටි පින්වත්නි. සියලු දෙනාටම සම්වෙන් කළ දුන්නට පස්සේ අරකින්නත් සත්තු සිව්පාවම් පවා හික්මෙනවා Tamanට වෙන් කරපෙකින් කාලා අනිත් ඒවාට හානි නොකර ඉන්න. පින්වත්නි අපේ ගුණයත් ওই විදියටම තමයි පින්වත්නි. අපි වෛර නොකරන තාක් ලෝකයා අපිට වෛර කරන්නේ. හැබැයි කාලයක ගුණي වැඩෙන්න ඕන. හරිම පුදුමයි මේ ගුණය පුදුම අසිරිමත්. ඒ ගුණේ කාලයක් පුරුදු කර වැඩෙනකොට පින්වත්නි. ගුණයේ සුන්දරත්වය දකින්න ගුණේ අවුරුදු ගාන පුරුදු කරන්න ඕන. බ්‍රාහ්මණ ධම්මිකයන් සුප්පතිට්ට නිග්‍රෝධ රාජය ගෙඩි කිසිවෙක් නොරකී කියන කිසිවෙක් එකිනෙක කෙනාගේ ඵලයන්ට හිංසා නොකරති කියනවා. කොහොම කාලයක් තිබුණ කියනවා. එකල්ලි බ්‍රාහ්මණ ධම්මිනේ එක්තරා පුරුෂයෙක්. පින්වත්නි කොච්චර සත්පුරුෂ හිටියත් ওই සත්පුරුෂ අතරට පහළ වෙනවනේ එක අසත්පුරුෂයෙක්. ඒක සාමාන්‍ය මේ ලෝකේ හැටියක් පින්වත්නි. අතරම් පිවිතුරු නිර්මල බුදුදහම සර්වඥයන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා ඒ ධර්ම රාජයන් වහන්සේ දහම්සක ප්‍රවර්තනය කරදී ශාසනය ඇතුළේ පහළ වුණා පින්වත්නි. ඒ අසත්පුරුෂ බීජයන් මේ ලෝකේ ස්වභාවයක් පින්වත්නි. එක්තරා පුරුෂයෙක් සුප්පතිට්ට නිග්‍රෝධ රාජයාගේ ඵල අනුභව කළා කියනවිල්. අනුභව කරලා පින්වත්නි අත්තක් බිඳලා ගියා කියනවා. අත්තක් බිඳලා ගියා කියනවා. හරිම සුන්දරයි මේ කතාව අහගෙන ඉන්න. පුදුම ලස්සන ගුණයක් තියෙනවා. ඊට පස්සේ බ්‍රාහ්මණ ධම්මිකයන් සුප්පතිට්ට නුගරුක් රාජයා ආරක්ගෙන සිටි දෙවියට හිතුණ කියන බවත් ඒකාන්තයෙන් ආශ්චර්යයිනේ. ඒ කාලයක් තිස්සේ නොදකපු සිද්ධියක් මේක. ඒකාන්තයෙන් අද්භූතයි. මේ පාපී මිනිහෙක් මේ සුප්පතිට්ට නිග්‍රෝධ රාජයාගේ යම්තාක් ඵල අනුභව කොට අත්ත බිඳ නික්ම ගියා නොවේ. දෙවියන්ට තරහ ගියා. අන්න එතන තමයි ප්‍රශ්නේ පින්වත්නි. බලන්න මේක ලස්සන කරුණක් ඉස්මතු කරනවා. ඒ සුප්පතිට්ට නිග්‍රෝධ රාජයා ඉදිරියට ඵල හට නොගනන්නේ නම් මැනවි කියලා අර ගහටු අරක්ගත්තු දෙවියාට සිතවිල්ලක් පහළ වුණා කියනවා. දෙවියට සිතවිල්ලක් පහළ වුණා කියනවා.
එකල්ලි බ්‍රාහ්මණ ධම්මිකේනි සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජය මත්තේ ඵල නොදුන්නේය කියන බලන්න පින්වත් මේ ගස්වල ඵලදාව කියන එක මේ නොපෙරෙන ලෝකත් වලත් එක්ක සම්බන්ධයි. එතකොට ඵලවල රසය, පෘථිවි රසය, මල්වල සුවඳ නොපෙරෙන ලෝකවලත් එක්ක බොහෝ සම්බන්ධ තියෙනවා පින්වත්නි. මේ කාලගුණේ විපර්යාස, දේශගුණේ විපර්යාස දිව්‍යයන් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා පින්වත්නි නොපෙරෙන ලෝකත් එක්ක. ඒතකොට බලන්න මිනිස්සයා පවිතු වුණු විගසින් දෙවියත් පවිතු වෙලා දෙවියත් අයහපත් සිතුවිල්ලක් හිතුවා. එක්කෙනෙක් කරපු වැරැද්දට තව විශාල පිරිසකට අයහපත වෙන විදිහේ සිතුවිල්ලක් පහළ කළා. මොකද්ද? පළහට නොගනන්නේ නම් මැනවි. එවිට බ්‍රාහ්මණ ධම්මික කියන කෝරව්‍ය රජු සක්දිවිඳු කරා ගියා කියනවා. සක්දිවිඳුර කියනවා නිදුකාන්නේ ඔබ දන්නේද මේ සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජ්‍ය ඵල නොදෙන්නේ නෑ කියලා. සක්දිවිඳු බැලුවා කියන මේ මොකද්ද මේ උනේ කියලා. බලනකොට දැකගෙන සිද්ධිය. දැකලා මොකද්ද කරේ? සක්දිවිඳු යම් පරිද්දකින් මහා වැසි සුළඟක් නැගී යවුත් නිග්‍රෝධ රාජයා පෙරලා දමයි නම් මුලින් උදුරා දමයි නම් ඉබදු 이르දි ප්‍රාතිහාරයක් කළා කියනවා. දෙවිවරු නොපෙනෙන ලෝකයේ කොච්චර අද යුගයේ මිනිස්සයා පරීක්ෂාවට ලක් කරනවද මේ මිනිස්සුන්ගේ අධාර්මික සිතුවිලි නිසා. ලේසි පාසු නෑ පින්වත්නි. මොකද මේක තෙරුවන් තියෙන රට. බුද්ධ ශාසනයේ බබලන රට. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන මාවත විවර කරගන්න උදාර රට. එහෙනම් අපිට කොච්චර දෙවිවරු පාඩම් උගන්වන්නේ නැද්ද පින්වත්නි? අපි දන්නේ නැහැ. නොපෙනෙන ලෝකේ බුද්ධ ශාසනයට කැමති කී දෙනෙක් පාඩම් උගන්වන්නේ නැද්ද අපිට? ඇයි මේ අර දෙවියා එක්කෙනෙක්ගේ දෙයකින් තව විශාල පිරිසකට අයහපතක් වෙන සිතුවිල්ලක් පහළ කළා. සක්දිවිඳු අනිත් පැත්තට කරපු දේ. එකල්ලි බ්‍රාහ්මණ ධම්මිකින් සුප්පතිට්ඨ නුගරුක රාජයාට අධිග්‍රහ දෙවිය දුකට පැමුණා කියන. දැන් එයා දන්නේ මේ මුකුත්. කවුද මේ කළේ? කොහොමද මේක උනේ? මුකුත් දන්නේ නැහැ. හිතුවේ සුලි සුළඟක් හැමුවා කියලා විතරයි. ඔය වගේ තමයි පින්වත්නි අපටත් සමාජ ලෝකේ හටගන්න අර්බුදවලදී අපට හිතෙන්නේ අරය කළා මෙයා නිසා තමයි අපිට මේක උනේ. ගම්වතුරු නිසා තමයි මේක උනේ. සුලි සුළඟ නිසා තමයි මේක උනේ. වැස්ස නැති නිසා තමයි මේක උනේ කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් නොපෙනෙන ලෝකවල කොච්චර බලපෑම් නැද්ද? ඊට පස්සේ මොකද වුනේ? බලාගෙන හිටිය සක්‍ර දේවේන්ද්‍රයා. බලාගෙන ඉඳලා ගිහිල්ලා අහනවා සක්‍ර දේව කිම දෙවියෝ ඇයි ඔබ අඬන්නේ? මොකද කාරණේ? අනේ නිදුකාරණී මහා වැස්ස සුළඟක් ඇවිල්ලා මගේ භවන පෙරලා දැමුවානේ. මුලින්ම උදුරලා දැම්මනේ. ලස්සන කාරණාවක් අහන. මෙන්න මේක හිතට ගන්න පින්වත්නි. ඉතින් දෙවියෝ ඔබ වෘක්ෂ ධර්මී පිහිටා සිටිද්දිද මේ මහා වැසි සුළඟ අවුදින් භවන පෙරලලා දැම්මේ. මුලින් උදුරලා දැම්මේ. ඔබ වෘක්ෂ ධර්මයේ පිහිටලා ඉන්නකොටද මේ සිද්ධිය වුණේ කියලා ඇහුවා. නිදුකාන්නේ වෘක්ෂ ධර්මය කියන්නේ මොකද්ද කියලා ඇහුවා. දෙවිය වෘක්ෂයට අරක්ගත්තු ඔබට මෙහෙම ගුණයක් තියෙන්න ඕන කිව්වා. කොහොමද? වෘක්ෂයේ මුලින් ප්‍රයෝජන ඇති උදවිය මුල් රැගෙන යති. ඔබට එතකොට කලබල නොවී ඉන්න ඔබට ගුණයක් තියෙන්න ඕන කිව්වා. ඒතර ඒ කෙනාට ප්‍රයෝජනෙ තියෙන මුල් වලේ. සිවියෙන් ප්‍රයෝජන ඇති උදවිය සිවි රැගෙන යත්වා. පත්තෙන් ප්‍රයෝජන ඇති උදවිය පත්‍ර රැගෙන යත්වා. මලින් ප්‍රයෝජන ඇති උදවිය මල් රැගෙන යත්වා. ඵලයෙන් ප්‍රයෝජන ඇති උදවිය ඵල රැගෙන යත්වා. එයින් දේවතාවා විසින් ඒ ගැන නොසතුටු නොවිය යුත්තේය. කෝප නොකළ යුත්තේය. ඕක තමයි කියන වෘක්ෂයක සිටින වෘක්ෂ දෙවියාගේ වෘක්ෂ ධර්මය. බාහිර ලෝකයේ මොන ප්‍රශ්නාවක් අපි කිපුණොත් අපි ධර්මයේ ඉක්මවා ගිය පිරිසක් පින්වත්නි. ඒකම කැරකිලා අපට අනිත් පැත්තට නොසාපයක් විදියට. දැන් බලන්න මේ දෙවියට උනේ ඒක. මොකද දෙවියට උනේ? දෙවියට සිද්ධ උනේ පුරුෂයාගේ අඩුපාඩු වෙනම කතාවක්. දෙවියා ධර්මයේ ඉක්මවා ගියා. දෙවියා ධර්මයේ ඉක්මවා ගියා. ධර්මයේ ඉක්මවා නොගියා නම් පින්වත්නි අර අදහසේ හිටියේ නෑ මොකද්ද? මුලින් ප්‍රයෝජන ඇති මුල් රැගෙන යත්තා. සිවියෙන් ප්‍රයෝජන ඇති සිවි රැගෙන යත්තා. පත්‍රයෙන් ප්‍රයෝජන තියෙන කට්ටිය පත්‍ර රැගෙන යත්තා කියලා මෛත්‍රියේ සිටියා නම් ආපහු අර ගස වැඩිනවා.
ඒක තමයි ධර්මීය ආශ්චර්යය. ධර්මීය ආශ්චර්යය. ඒසා ගෙදරක අනිත් අයගෙන් ප්‍රශ්නනකොට පින්වත්නි නුවණ තියෙන කට්ටිය ධර්මයේ පිහිටායින්ට ඕන. හරියනම කාලයක් යනකොට. ඒක තමයි ධර්මයේ පිහිටපු කෙනාගේ ආශ්චර්යය එතකොට. ඒතර ආයතනයක් විදියට ගත්තත් එහෙම තමයි පින්වත්නි. රටක් විදියට ගත්තත් එහෙම තමයි පින්වත්නි. ලෝකයක් අතර විදියට ගත්තත් එහෙම තමයි පින්වත්නි. බාහිර අයගෙන් විවිධ දේවල් හටගන්න පුළුවන්. නමුත් ධර්මයේ පිහිටා ඉන්න කට්ටිය ධර්මයේ පිහිටා ඉන්නකොට මොකද වෙන්නේ? නැවතත් අරක ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඒ පිරිසට ධර්මයේ පිහිටා සිටින්න බැරි වුණොත් අන්න අර සිස්ටම් එක කඩාගෙන වැටෙනවා පින්වත්නි. ඒක තමයි ලෝකයේ ස්වභාවය. නිදුකානි මා වෘක්ෂ ධර්මයේ පිහිටා නොසිටිද්දීම මහා වැසි සුළඟක් આવුත් අනේ බවන හෙල්ල දැම්මුවා. මුලින් පෙරල දැම්මේ මම වෘක්ෂ ධර්මයේ පිහිටා නොසිටිද්දීමයි. ඉතින් දෙවියෝ ඔබ වෘක්ෂ ධර්මයේ පිහිටලා ඉන්නවනම් මම ඔබේ බවන යථා තත්ත්වයටපත් කරන්නම් කිව්වා. අනේ නිදුකානි මම වෘක්ෂ ධර්මයේ පිහිටන්නම්. අනේ මගේ බවන පෙර පරිදිමානේ වේවා. එකල්ලි බ්‍රාහ්මණ ධම්මිකේනි යම්සේ මහා වැස්සුලඟක් කවුදින් සුප්පතිට්ට නුගරුක් රාජයා ඔසවල තිව්වා කියන. මුල් සිවි සහිතව තැබුවා කියන. සක්‍ර දේවේන්ද්‍ර තිබේ බුදු එරුදි ප්‍රාතිහාරයක් කළා කියන. පින්වත්නි නම් අපටත් අපේ ජීවිතේ වගේ වරදින්න පුළුවන්. යම් දරුවන්ගේ ප්‍රශ්න ඉදිරියේදී සමාජයේ ප්‍රශ්න ඉදිරියේදී සමහරට ආයතනයක නම් ආයතනයේ අනිත් පහළ අයගේ ප්‍රශ්න ඉදිරියේදී ඉහළ අයගේ ප්‍රශ්නයක් ඉදිරියේදී අපිත් පෙරලා කිපුණොත් කලබල වුණොත් ඒ ප්‍රශ්නේ තව ඉස්සරහට තල්ලු වෙවි යනවා මිසක ප්‍රශ්න සංසිඳෙන්නේ නැහැ පින්වත්නි. ප්‍රශ්න සංසිඳෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන අතරින් යම් පිරිසක් පෙරලා නොකිපෙයිද? මෛත්‍රියේ පිහිටා සිටේද? මෛත්‍රියේ පිහිටා සිටින්න හරි අසිරිමත්. නැවතත් අරක ටික යම් ප්‍රමාණයකට හරි. ඒ ප්‍රමාණය තීරණය වෙන්නේ පින්වත්නි. හැබැයි මෛත්‍රියේ පිහිටා සිටින්න කටයුතු කරන පිරිසේ ප්‍රමාණය අනුවයි. යම් ප්‍රමාණයකට ප්‍රකෘති ස්වභාවයටපත් වෙනවා. ගෙදරක නම් සියලු දෙනාම මෛත්‍රී පිහිටා සිටින්න ගත්තොත් සමහරවිට ඒ කටයුතු 100% තිබිච්ච තත්ත්වයටපත් වෙන්න පුළුවන් පින්වත්නි. ඒක මේ ලෝකේ දහමක අසිරියක්. එහෙනම් මේ ගෙදරක ව්‍යසනය, ආයතනයක ව්‍යසනය, රටක ව්‍යසනය, ලෝකයක ව්‍යසනය පින්වත්නි බොහෝ රඳා පවතිනවා. ඒ රටේ, ඒ ලෝකයේ, ඒ ප්‍රදේශයේ, ඒ ආයතනයේ, ඒ ගෙදර ඉන්න පිරිසක්ගේ ගුණධර්ම මත. එන සීලය කියන්නේ උදාාර ගුණධර්මයක්. මෛත්‍රිය කියන්නේ පින්වත් උදාාර ගුණධර්මයක්. මෛත්‍රිය මහා ගිනි නිවන ඖෂධයක්. පින්වත්නි උදේ හවස හිතන්න. මේ බණහන හැම කෙනෙක්ම හිතන්න. මේක මේ වෙලාවේ අපි රටට ලෝකෙට අපිට කරන්න පුළුවන් උදාාර සේවයක්, උදාාර කැපකිරීමක්. මොකක්ද හිතන්න? උතුරු දිසාවේ සිටින අනේ වෛරු සත්වයෝ වෛර නැත්තෝ විත්වා. උතුරු දිසාවේ සිටින අනේ සියලු තරහෙන් සිටින සියලු සත්වයෝ තරහ නැත්තෝ විත්වා. උතුරු දිසාවේ සිටින අප්‍රමාණ සත්වයෝ කිසි සත්වයෙක් කෙරෙහි පීඩා නොකරත්වා, හිංසා නොකරත්වා. උතුරු දිසාවේ සිටින අප්‍රමාණ සත්වයෝ සියලු සත්වයන්ගේ සැප කැමති වෙත්වා. අනේ උතුරු දිසාවේ සිටින අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. අනේ උතුරු දිසාවේ සිටින සත්වයන්ට කරදරයක්, දුකක්, පිහිරිහැරයක් නොවේවා කියලා දවස ගත කරන්න. දිසාවෙන් දිසාවට හිතන්ට. උතුරු අනුදිසාවටත් ඔය අයුරින් හිතා දවස ගත කරන්න. ඔබ මේ රටට ලෝකෙට කරන මහා දායාදයක්, ආශිර්වාදයක්.
මේ විදිහට එකිනෙක පෙළ ගැහෙනකොට ලක්ෂ සංඛ්‍යාත විශාල පිරිසකගේ පෙළ ගැහිම එනකොට අසිරිමත් අන්නේ ගුණවත් සත්පුරුෂ පිරිසකගේ උදාර මානසික චිත්ත බලය මොකද තෙරුවන් සරණ පිහිටපු ඇත්තනේ පින්වත්නි සීලයක පිහිටපු ඇත්තනේ ඔබලා ඒ උදාර ආශිර්වාදය පවුලට ආයතනයට රටට ලෝකෙට සැනසෙල්ල ටික යම් ප්‍රමාණයකට හරි උදව් කරයි. ඒ සත්පුරුෂ ජනී ජනයා ලෝකෙට ඉන්න තාක්කල් ලෝකෙට ආශිර්වාදයක් වෙන්නේ සත්පුරුෂ ජනී ජනයා. ඔබත් ඒ සත්පුරුෂ ජනී ජන පරපුරට එක්රැස් වෙන්න. හැමදාම උදේට හවසට මෙහෙම හිතා ඉන්න පින්වත්නි. හිතා ඉන්න. බුදුම අසිරිමත්. බුදුම ආශ්චර්යයි. බුදු කෙනෙක්ගේ මහා කාරුණික සිත පුදුම අසිරිමයි. ඒ බුද්ධ නේත්‍රය ඉදිරියේ කවදාවත් කිසි කෙනෙකුට අයහපතක් කරදරයක් වෙන්නේ නැහැ. කරදරයක් වෙලා සිටීනම් කෙනෙක් ඒකිනත් කරදර දුරු වෙන්න පටන් ගන්නවා. පටාචාරාව මව් මැරිලා, පියා මැරිලා, සැමියා මැරිලා, දරුවන් මැරිලා, මාලිගා සුණු වෙලා සිහිවිකල් වෙලා ඒ දිසාස්ත්‍රුන් වහන්සේගේ නේත්‍රපතේ ඉදිරියේ සිහි පිහිටනවා. සුප්පියා උපාසිකාව තමන්ගේ කලවේ මස් කපලා දන් දෙද්දී ඒ තුවාලේ පීඩාවෙන් ඉන්නකොට සර්වඥයන් වහන්සේ ගෙදර දානට වදිනවා. උපාසකතුමාගෙන් අහන කෝ සුප්පියා උපාසිකාව ස්වාමීනි අසනීප වෙලා. හරි එන්න කියන්න. ස්වාමීනි එන්න බෑ ඔස්සගෙන එන්න කිව්වා. සුප්පියා උපාසිකාව සර්වඥයන් වහන්සේ ගාවගේ නේත්‍රපතට යොමු වෙද්දිම මස් පිරිලා හැම හැදිලා සම්පූර්ණ තුවාලේ නිරෝගී වෙලා නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. ඒ අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට අනේ මේ දෙව් මිනිස් ලෝකයාට පැතුරු මහා කරුණාව සර්වඥයන් වහන්සේ පැම් පිපාස වෙද්දී බොරදිය නිල් දිය වෙනවා පින්වත්නි. මහා කරුණාවට. ඒක ඉර්ධියකින් කරන එක නෙමෙයි මහා කරුණාවට වෙන එකක්. සර්වඥයන් වහන්සේ යම් ගමකට වඩනකොට සමහර බ්‍රාහ්මණයෝ ඒ ගමේ ලිං වහනවා පිදුරු දාලා තරහට. ඒ ගමට වැඩලා සර්වඥයන් වහන්සේ පැම් පිපාස ඇති වෙනකොට මහා නිල් දිය ධාරා ඇවිල්ලා අර පිදුරු ගලාගෙන ගසාගෙන යනවා සර්වඥයන් වහන්සේගේ මහා කරුණාවට. සර්වඥයන් වහන්සේ පළමු ධර්ම දේශනාව කරන්න වඩිද්දී පුදුම අසිරිමත්. කතිම බලනවා මේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා කල්පනා කතිකා කරගන්නවා. දැන් එදා දුෂ්කර ක්‍රියාවේදී කොහොමද හිටියේ? දැන් බොහොම ලස්සන ඉන්ද්‍රියන්. බොහොම ලස්සනට සිවුරු පුරවගෙන එහෙනම් මේ ලාභ සත්කාර වලට අහු වෙලා අපි වඳින්න ඕනේ නැහැ. පුදන්න ඕනේ පුටුවක් විතරක් තියමු. පාසිවුරු පිළිගන්න ඕනේ. සර්වඥයන් වහන්සේ ලං වෙද්දී මහා කරුණාව අසිරිමත් කතිකාවතේ ඉන්න බැරි වුණා. එක්කෙනෙක් දුවනම ළඟට වඳින්නම පාත්‍රය ගන්නවා, සිවුර ගන්නවා. තව කෙනෙක් පාස් හොදන්න පැන් තියෙනවා. පුටුව තියෙනවා. වන්දනා කරනවා. පුදුම අසිරිමත් මේ මහා කරුණාව. දවසක් සර්වඥයන් වහන්සේ මට මතකයි රජගහ නුවරට වදිද්දී රජතුමා නීතියක් දාලා තිබුණා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වඩනකොට පිළිගන්න යන්න ඕන නැත්තම් දඩ ගන්නවා කියලා. ආනන්දයන් වහන්සේ ගිහිගල යාළුවෙක් හිටියා රෝජමල්ල කියලා. මේ රෝජමල්ල පින්වත්නි ඇවිල්ලා හිටියා. ආනන්දයන් වහන්සේ බැක්කම සතුටු හිතුණා නේ මගේ යාළුවත් එන තෙරුවන්ට පැහැදිලා. පස්සේදී පොඩ්ඩක් කට්ටි හිමි යනකන් ඉඳලා ආනන්දයන් වහන්සේ කියන අනේ කොච්චර ලාභයක්ද මට හරි සතුටුයි. ශාස්ත්‍රුන් වහන්සේ සංඝයා බැහැදකින්න ගෞරව සත්කාර කරන් පිළිගන්න අනේ ඇවිල්ලා හිටියනේ. අනේ නෑ මම මේ රජතුමාගේ නීතියට බයි මං ආවේ කිව්වා. දුක හිතුණා ආනන්දයන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහින් වැඳලා කියන අනේ ස්වාමීන් රෝජමල්ල මෙහෙම කතාවක් කිව්වා. අනේ ස්වාමීනි මේ රෝජමල්ල ධර්මය අවබෝධ කරනවා නම් ස්වාමීනි බලමුකෝ ආනන්ද කියලා සර්වඥයන් වහන්සේ කුටියට වැඩියා. සර්වඥයන් වහන්සේ රෝජමල්ලට මෙසිත පතුරවනවා. හරි අසිරිමත් සර්වඥයන් වහන්සේගේ මෛත්‍රී සිත පතුරවද්දී රෝජමල්ලට ඉන්න බැරි වුණා. උන් හිට දැන් අමතක වුණා. කොහොමගේ සර්වඥයන් වහන්සේ කෝ
කොහොමගේ ශාස්ත්‍රුන් වහන්සේ කෝ කියලා දුවගෙන පිරිස මැද්දෙන් කෑ ගහගෙන එනකොට කට්ටිය වාන් අර කුටියේ ඉන්න. කුටියට තට්ටු කළා. දොර හැරියා. ශාස්ත්‍රුන් වහන්සේගේ පා අභියස වැටුණා. ධර්මයේ දේශනා කරද්දී සූතාපන්න කෙනෙක් බවට පත් වුණා. මෙත්සිතක අසරිය පින්වත්නි. ඒ නිසා ඔබත් මේ උදාර ගුණයේ පිහිටන්න නිවන පිණිසම ඔබ කැන්දාගෙන යනවා පින්වත්නි. ඊට පස්සේ කිව්වා එහෙනම් මොකද්ද කිව්වේ දැන්? කිව්වේ එහෙනම් මේ වෘක්ෂ ධර්මයේ පිහිටන්න ඔබේ භවන යථා පරිද්දපත් වේ කිව්වා. නිදුකාණියනේ මම වෘක්ෂ ධර්මයේ පිහිටන්නම්. ඒතර වෘක්ෂ ධර්මයේ කුමක්ද? ඒ වෘක්ෂේන දේවතාවෙක් ගුණයක් තියෙන්න ඕන. ඵල කැමති කෙනා ඵල ගෙනියන්න යාට දෙන්න ඕන මෛත්‍රී සිතින් බලන් ඉන්න ඕන. මල් කැමති කෙනාට මල් ගෙනියන්න දෙන්න ඕන මෛත්‍රී සිතින් සතුටින් බලන් ඉන්න ඕන. සිවි ප්‍රයෝජන ඇති උදවියේ සිවි ගෙනියද්දී සතුටින් බලන් ඉන්න ඕන. මුල් ප්‍රයෝජන කට්ටිය මුල් ගෙනියද්දී සතුටින් බලන් ඉන්න ඕන. අන්න වෘක්ෂයක සිටින වෘක්ෂ දේවතාගේ වෘක්ෂ ධර්මයේ. අනේ නිදුකානි මම වෘක්ෂ ධර්මයේ පිහිටන්නම්. අනේ මගේ භවන පෙර පරිදි වේවා පුදුමයි අසරිමත්. එකල්ලි බ්‍රාහ්මණේනි ධම්මිකේනි යම්සේ මහා වැස් සුළඟක් අවදීන් සුප්පතිට නුගරුක් රාජ්‍ය ඔසවයිද මුල්සී සහිතව තබයිද සක්‍ර දේවේන්ද්‍ර වේ බුදු 이르දි ප්‍රාතිහාරයක් කළා කියනවා. බ්‍රාහ්මණ ධම්මිකේනි ශ්‍රමණ ධර්මී සිටියා වූම ඔබ ජාති භූමිවාසී උපාසකවරු ජාති භූමියේ සියලු සප්ත ආවාසයන්ගෙන් නිරපුවාහුද කියලා ඇහුවා. ඒක ධම්මිකකින් අහනවා ඊළඟට. බලන්න ලරි අසරිමත් සාදු සාදු අපගේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි පින්වත්නි. ඒකාන්තයෙන් අනුත්තර පුරුෂ ධම්මසාරති උදාර ගුණයෙන් යුක්තයි පින්වත්නි. බලන්න ධම්මිකයන් දමනය කළ ආකාරය. ඇහුව ධම්මිකයනේ ඔබ සප්තාවාසයෙන් බැහැර කළේ ශ්‍රමණ ධර්මයේ පිහිටා සිටිද්ද? දැන් වෘක්ෂයක සිටින දේවතාවට වෘක්ෂ ධර්මයක් තියෙන යම්සේද නිවන පතන කෙනා, නිවනට වෑයම් කරන කෙනා, නිවනට උත්සාහ කරන කෙනාගේ තියෙන්න ඕන උදාර ධර්මිකට ලස්සන පාවිච්චි කරන බුද්ධ ශාසනයේ නම තමයි ශ්‍රමණ ධර්මය. නිවනට වේගින් කැඳෙන උදාර ගුණයක් තමයි කුමක්ද මේ ශ්‍රමණ ධර්ම කියන ඒවා. ශ්‍රමණ ධර්ම. ඒක ශ්‍රමණයන්ට විතරක් පිහිටන්න ඕන ධර්මයක් නෙවෙයි පින්වත්නි. ගියෙක් තුල වුණත් ඒ ධර්මයේ පිහිටුවොත් ඒක ශ්‍රමණ ධර්මයක්. ශ්‍රමණයා තමයි වේගින් නිවනට යන්නේ. නිවනට පත් වෙන මාර්ගය ගමන් කරන්නේ. ශ්‍රමණයා තමයි. ඒ ශ්‍රමණයාට තමයි හරි යස්සර සුන්දර නම් දෙන්නේ. නිවන් සොඳුරු ගුණ තියෙන ශ්‍රමණයන්ට තමයි කියන්නේ මුනිවරු කියලා. එනිසා යම් කෙනෙක් නිවන පතනවා නම් සසර දුකින් ඈතර වෙන්න කැමති නම් ලෞකික ගුණ පතන කෙනෙක් ලෞකික ධර්මයන් පතන කෙනෙක් වේවා ලෞකික දේවල් පතන කෙනෙක් කියලා. දැන් බලන්න මේ ලෞකික දේවල් නේ නැති උනේ දෙවියට. ඒ ශ්‍රමණ ධර්මයන්ගේ පිහිටා සිටින්න ඕන. ඊට පස්සේ මේ ධම්මික ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි ශ්‍රමණ ධර්මයන්ගේ අනේ පිහිටන්නේ කොහොමද ස්වාමීනි? බ්‍රාහ්මණ ධම්මිකේනි මෙහිලා ශ්‍රමණ තෙමේ ආක්‍රෝෂ කරන්නහුට පෙරලා ආක්‍රෝෂ නොකරයි. දෙවියන් සලිත වන ගුණයක්, බඹුන් සලිත වන ගුණයක්, දෙව් මිනිස් ලෝකයාගේම සිත් සනසන ගුණයක්, අර්බුද සංසිඳවන ගුණයක්. මොකද්ද? ආක්‍රෝෂ කරන කෙනාට ආක්‍රෝෂ නොකරයි කියනවා. ක්‍රෝධ කරන්නහුට පෙරලා ක්‍රෝධ නොකරයි කියන ශ්‍රමණයා. දබර කරන්නහුට පෙරලා දබර නොකරයි කියන සැබෑ ශ්‍රමණයා. මෙසේ බ්‍රාහ්මණ ධම්මිකේනි ශ්‍රමණ තෙමේ ශ්‍රමණ ධර්මයේ පිහිටියේ වෙයි කියනවා. ඒවා ශ්‍රමණ ධර්ම. අද මේ පෘථග්ජන ලෝකෙ හිටියොත් කියයි මේ කියයි සමහර විට පින්වත් නිවට බව කියලා. එවන් උදාර ධර්මයක් ඉදිරි යම් කෙනෙක් නිවටයි කියනවා නම් ඒ කියන කෙනා තමයි පින්වත්නි නිවට. මහ බෝසතාණන් වහන්සේදා ශාන්තිවාදී තාපසී කියලා නින්නාද දිදී තිබුණේ නගරේ පුරා. රජතුමාට ඉවසා දරා ගන්න බැරුණා. මෙච්චර මම මේ රජකම් කළා මේ මිනිස්සුන්ගෙන් කැප වෙනවා.
මගේ නම නින්නාද දෙන්නේ නගරේ පුරා. මේ කොහෙවත් යන තවුසෙක් ඉවසනවා කියලා නින්නාද දෙනවා. හරි මම බලා ගන්නම්කෝ කියලා ගියා. ඇහුව අපිට ආරංචි මේ ශාන්තිවාදී කියලා. ඉවසන්න හරි දක්ෂයි කියලා. එතකොට මහබෝසතාණන් වහන්සේ කිව්වා ඔව් කොහෙද ඔබේ ඉවසීම තියෙන්නේ? මේ අතේද කියලා පින්වත්නි කඩුව අරගෙන අත කැපුවා. මහබෝසතාණන් වහන්සේ සිතේ කිසිම වෛර සිතිවිල්ලක් නැහැ. මෙත් සිතින් කලබලයක් නැතුව වාසය කළා. අනිත් අත කැපුවා. කිසි කලබලයක් නැහැ. කකුල් දෙක කපද්දිම බිමට ඇදගෙන වැටෙන පින්වත්නි කලබලයක් නැහැ. ඊට පස්සේ පින්වත්නි කඩුව අරගෙන පපුවට ගහලා පින්වත්නි හෘදය කරකවල උදුරල ගත්ත පින්වත්නි කිසි කැළඹීමක් නැහැ. ඒ මහා කරුණා ගඟ මෛත්‍රිය ඒ ශාන්තිය පින්වත්නි සම්බුද්ධත්වය දක්වා මේ ගුණය අරගෙන ආවා. සම්බුද්ධත්වය දක්වා. ඒ නිසා ඔබත් පින්වත්නි උදාර ගුණයක් පුරුදු කරන්න. දරුවන්ගේ ප්‍රශ්න ඉදිරියේදී, දෙමව්පියන්ගේ ප්‍රශ්න ඉදිරියේදී, සමාජයේ ප්‍රශ්න ඉදිරියේදී, ගමේ අයගේ ප්‍රශ්න ඉදිරියේදී, රටේ අයගේ ප්‍රශ්න ඉදිරියේදී ඔබ මෙත් සිතින් ඉන්න මහන්සි ගන්නට. හැම තිස්සෙම හිතන්ට මට දුකක් දුන්නට මං දුකක් දෙන්නේ නැහැ කියලා හිතන්ට. මට කරදර කළාට මම කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අනේ මේ ගුණේ මට නිවන පිණිස වේවා. සසර දුක් දුරු කිරීම පිණිස වේවා කියලා හිතා ඒ ගුණේම පිහිටන්න පින්වත්නි. හැබැයි මේ උදාර ගුණේ වගේ අවස්ථාවක පිහිටන්න නම් අර මුලින් කිව්ව විදියට දස දිසාවටම ඔබ උදේ හවස මෙත් සිත හොඳට පතුරව ඉන්න. කාරුණික සිත පතුරව ඉන්න. එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් තෙරුවන් සරණ පිහිටපු විශාල පිරිසක් මෙහෙම එකතු වෙද්දී ලෝකෙටම කරන ආශිර්වාදයක් ඒක. ලෝකෙම මිනිස්සු සැනසෙයි පොඩි පිරිසගේ උදාරේ ගුණය නිසා. ඒ නිසා පින්වත්නි අපේ ලෝකයටම කරන්න පුළුවන් මේ අර්බුදකාරී තත්ත්වයන් ඉදිරි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. සියලු දෙනාටම කරන්න පුළුවන් ලොකුම දේ. පින්වත්නි වගේ සිද්ධියක් මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ වුණා. භික්ෂුන් වහන්සේලාට යන තැන නිඳා කරනවා. අපහාස කරනවා. පිණ්ඩපාති දෙන්නේ කකුසඳ සර්වඥයන් වහන්සේගේ සර්වඥනිතින් දකින්නවා මොකද්ද මේ බලද්දී පුදුමයි. මාරයා වැහිලා. එන්න මේ මාරයා වැහිලා මිනිස්සු ප්‍රකෝප කරන්න පුළුවන් පින්වත්නි. කකුසඳ සර්වඥයන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කළා පින්වත් මහණෙනි දැන් මෙහෙම සිද්ධියක් වෙනවා. මේ මාරයා තමයි මේ සිද්ධිය කරන්නේ. ඔබ යන තැන මේ සිත පතුරවන පින්වත් මහණෙනි. යන තැන හතර ඉරියව්ව මේ සිත පතුරවන්න. පුදුම අසරිමත්. සංඝයා යන තැන මේ සිත පතුරවද්දි සංඝයාගේ හිතේ කැළඹීමක් නැහැ. බොහෝම ඉවසීමෙන් ඉන්නවා. මා එක්කෙනා බැලුවා හරියන්නේ. ඊට පස්සේ පින්වත් දිගට හරහාට ලෝභ සත්කාර කීර්ති ප්‍රශංසා දෙන්න පටන් ගත්තා. යන තැන වඳිනවා පොදනවා දම් පැන් දෙනවා මිනිස්සුන්ට වැහිලා. ඒ බයින නින්දා කරන කාලේ පින්වත් වෙන කෙනෙක්ගේ බලවේගකින් තමන්ගේ හිත ක්‍රියාත්මක වුණත් ඒ මිනිස්සු මැරෙන මනුස්සය නිරේ ගියා කියනවා. ඊළඟ අරකිනා මුල් වෙලාම නැවත හිත වෙනස් කළා දන් දෙන්න වඳින්න පුදන්ට කියලා මිනිස්සු ඒකට අනුව හැඩගැහිදී මැරෙන මනුස්සයා සුගතිය ගියා කියනවා. ඒ නිසා පින්වත් බාහිර ලෝකේ ගොදුරක් වෙන්න එපා. මේ දීර්ඝ සසරක් අපිට තියෙන්නේ. මේ දහම විසින් අපේ ජීවිතේ රකින්නේ. අපි මරණයට පත් අපේ මරණය කොයි මොහොතේද දන්නේ නැහැ. සමහර අය මේ කාලේ ඉවර වෙද්දි මැරෙනව ඔබ දැකලා ඇති. කැම් ටික කාලේ ඉවර වෙද්දි සමහර අය නිදා ගන්න කියලා යන්නේ. නිදාගෙන ගිහිල්ලා මේ අනික් කට්ටිය ඇහැල්ලා බලනකොට මැරෙන්නේ ඔබ දැකලා ඇති. සමහර අය මේ කඩේට ගිහින් ඉන්නම් කියලා යන්නේ. මැරෙනව ඔබ දැකලා ඇති. එහෙනම් එවන් මරණය අපේ ජීවිතේ එක්කිනෙකුට විතරක් එන එකක් නෙමෙයි. අපි සියලු දෙනාගේම ජීවිතේ මරණය
ඒ ඕනම අයුරකින් එන්න පුළුවන්. එවන් මරණයක් උරුම කරගත්තු අපිට තනිතනියෙන් අපිට යන්න වෙන්න පින්වත්නි. තනිතනියෙන් යන අපිට තියෙන රැකවරණය තියෙන්නේ අපි ඉන්න ගෙදර නෙමෙයි. අපිට මේ ගෙදරින් අපි ඉන්න භූමියෙන් ඉන්න පිරිසකින් රැකවරණය තියෙන මේ ජීවිතේ ඉන්නකම් විතරයි. පරලොව සසර කෙලවරක් නෑ. ඒ සසර පුරා අපි රකින්නේ අපි මේ පුරුදු කරපු තෙරුවන් සරණේ පිහිටලා සීල සම්පත්තිය පිහිටලා අපි මේ රැකපු උදාාර ගුණය විසින් තමයි අපි ආරක්ෂා කරන්නේ. ඊට පස්සේ මේ ධම්මික ස්වාමීන් වහන්සේ ගණී ස්වාමීනි ශ්‍රමණ ධර්මයේ නොපීඨා සිටිද්දිමයි ස්වාමීනි ජාති භූමි වාසී උපාසකවරු ජාති භූමියේ සියලු සප්ත ආවාසයන්ගෙන් ස්වාමීනි මා නිරපල දැම්මේ. අන්න බලන්න. ඒතර බලන්න මේ ධම්මිකයන් වහන්සේ හරිම විස්මිතයි. උදාාර ශ්‍රමණ ධර්මයේ පිහිටන්නට හරි ආශ්චර්යයි මේක හේතුණා පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන කරුණක් ඉස්මතු කළා. බ්‍රාහ්මණ ධම්මිකයෙක්නි. ඒත් අතීතයේ කාමයන්ගෙන් විතරාගී සුනිත් කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා. ඒ ශාස්ත්‍රවරයාගේ උදාාර ගුණයක් තිබුණා. බොහෝ ශ්‍රාවකයෝ හිටියා. බඹලෝ උපදින මාර්ගය තමන්ගේ ජීවිතේ උපදවාගෙන මේ ශ්‍රාවකයන්ට බඹලෝ ඉපදීම පිණිස පින්වත්නි කරුණාකාරණා ධර්මයේ කියලා දුන්නා. ඒ ශ්‍රාවකයෝත් ඒ විදිහට පුරුදු කළා. ඒතර බලන්න මේ සුගතියක උපදින්න අනුශාසනා කරපු කාමයන්ගේ විතරාගී ශාස්ත්‍රවරයෙක්. සමහර ඒ ශාස්ත්‍රවරයා ගැන හිතා පහදවාගෙන ඉවන් ශාස්ත්‍රවරයෙක් ගැන පවා හිතා පහදවාගෙන කය බිඳී මරණින් මතු නිරේ ගියා කියනවා. යම් කෙනෙක් ඒ ශාස්ත්‍රවරයා ගැන හිත පහදවා ගත්තද ඒ පහදවගත්තු අය පවා සුගතිය ගියා කියන බලන්න පින්වත්නි මේ සුගතියට යන මාවත කියලා දෙනෙක් ගැන පවා කෙනෙක් ගැන පවා හිතා පහදවගත්තොත් ඒක නිරේ යන්න හේතුවක්. හිත පහදවගත්තොත් ඒක සුගතිය යන්න හේතුවක්. බ්‍රාහ්මණ ධම්මිකේනි. යමෙක් ආගමික වෙන මතයක් පැවසු හැබැයි කාමයන්ගෙන් විතරාගී. හැබැයි සුගතිරෙන මාවත විවර කරපු එවන් ශාස්ත්‍රවරයෙක් ගැන පවා ආක්‍රෝෂ කරලා පරිභව කරලා බොහෝ පැවුරස් කරන් නිරේ ගියා නම් ධම්මිකේනි කොහොමද හිතන්නේ මේ ශාසනේ මාර්ගඵලලාභී මේ ශ්‍රාවකයෙක් ගැන දුෂ්ට සිතක් ඇති කරන් ආක්‍රෝෂ කළොත් පරිභව කළොත් බොහෝ පැවුරස් කරන්නේ යන කාරණේ සිදුවෙන දෙයක්ද නැති දෙයක්ද? පිළිගත්ත ස්වාමීනි එහෙම වෙන දෙයක් කියලා. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණ ධම්මිනි මගේ සසුනේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර ඉවසීමක් ඇද්ද? ඉබදු ඉවසීමක් මේ කිසි තැනක ශ්‍රාවකයෙකුට නෑ කියලා බුදුන් ඉතින් දැකලා දේශනා කරන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ ගැන කිසිම අයුරකින් දුෂ්ටහිතක් මේ හිතට ඇතිවෙන්න දෙන්න එපා පින්වත්නි. මේ ධම්මික ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන පාඩමක් ඉගෙන ගත්තා. එන් ධම්මික ස්වාමීන් වහන්සේ මේ සසුනේ ඇලී වාසය කරන්නේ නැති. ඒ නිසා පින්වත්නි ඔබත් ඒ නිසා මේ ජීවිතයේ හටගන්න විවිධ ප්‍රශ්න ඉදිරියේ ඔබත් මෙත් සිතින් ඉන්න මහන්සි ගත්තොත්, ඉවසීමෙන් ඉන්න මහන්සි ගත්තොත්, කාරුණික හිතින් ඉන්න මහන්සි ගත්තොත් ඔබට රැකවරණය හැදෙන මාමත එතනයි. ඒ ගුණය පුරා හිතන්න මේ ගුණය මගේ අමා මහ නිවන පිණිස වේවා කියලා. ඒ නිසා මේ පින්වත් සිල් දිනාටම මේ ධර්මරා දාණයෙන් රැස්වන උදාාර පින, ඒ රැස් කරන ගුණානුභාවයෙන් රැස්වන උදාාර පින සසර පුරා සුවපත් වූ ජීවිතයක් ලබාගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් මේ මිහිරි ශ්‍රී සද්ධර්ම ලෝකෙට දීලා ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයේ දායාදේ කරුවෙක් වෙමින් හිමිකරුවෙක් වෙමින් සත්පුරුෂ දායාද ලෝකෙට දීලා සත්පුරුෂ භවයේ හිමිකරුවෙක් වෙමින් සත්පුරුෂ ඇසුරේ හිමිකරුවෙක් වෙමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් මේ පිණ එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින
ලක්විරුදායක ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන නොම්බර 108 වැෑබඩ පාර මීගමෝ පදිංචි පින්වත් LDL ප්‍රේමරතා පින්බර මාතාව විසින් විදේශගත වීමට බලාපොරොත්තු වී සිටින චන්දිම හෂාන් පුතුට ශ්‍රීනාත් පුතුට ඉක්මනින් මේ රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා කියන උතුම් අදහසිනුත් ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන උදාර අදහසින් මේ පින රැස් කරන්නේ. ඉතින් මේ රැස් කර උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග ඉවර කළ ගුරු දේවෝත්තම පින්වල්ලක ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යා ලක්විඩ ගුවන්විදුලි අනුශාස කළුදනී සුබෝධී ස්වාමීන් වහන්සේ ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යා ලක්විඩ ගුවන්විදුලි වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට ලෝකවාසී සත්පුරුෂ මහා සංඝරුවනට උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පින මීට වසර 15කට පෙර මිය පරලෝකීය එච්.එම්. ලීලාවති මෑණියන් LDL ප්‍රේමදාස පියාණන් සුනාමි ව්‍යසනයේ මිය පරලෝකීය LDL ශ්‍රියාලතා සහෝදරියට ප්‍රේම කුමාර ගුණවර්ධන මස්සිනාට උමේෂා රුවන්ගේ දියණියට අශානී කෞශල්‍ය දියණියට හදිසි අනුතරකින් මිය පරලෝකීය LDL තිලකරත්න ලොකු අයියා ඇතුළු මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින මීගමුව පදිංචි පින්වත් LDL ප්‍රේමරතා පින්බර මාතාව විදේශගත වීමට බලාපොරොත්තු වී සිටින චන්දිම හෂාන් පුතුට ශ්‍රීනාත් පුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ රැකී ආරක්ෂා කටයුතු ඉක්මනින්ම සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාටම සිව්පසයෙන් අනුග්‍රහ කළ සියලු දෙනාටමත් කුඩා කළ සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා ලක්විරු ශ්‍රද්ධා මාධ්‍යාලය ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය